අයිබෝවන් මම ලක්ෂේන නායක වෘෂභ ලග්න හිමියනි 2022 වර්ෂය තුල ඔබට ඔබගේ ජයග්‍රහණය සඳහා ඔබ පියවර මැනිය යුත්තේ කෙසේද යන්න කියලා දෙන්නයි මම මේ පැමිණලා තියෙන්නේ. මතක තියාගන්න 2022 වර්ෂයට මාස 12ක්ම තියෙනවා. දින 365ක්ම තියෙනවා. ඒ කියන්නේ ලොකු කාලයක්. මේ කාලය ඔබ හිතන්න ඕනේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගෙන මම දියුණුවක් ලබනවා කියන ගැම්මට ඒ හයිය වෘෂභ ලග්න හිමියනි ඔබ 2022 වර්ෂය තුල ගන්න ඕනේ. ඒ නිසාම අද මම මේ කියන්නේ කර්මීය විශ්ින් වෘෂභ ලග්න හිමියන්ගේ කර්මය ග්‍රහයුතු 9 දෙනා අනුව කැරකිලා මේ 2022 වර්ෂය ඔබට ජය ලබා දෙන හැටි මම මේ කියන්නේ. ඔබ මේ කර්මයට අනුවම මේ කියන ලෙසම ගමන් කළොත් ඔබගේ ජීවිතයේ දියුණුව කිසි කෙනෙකුට නවත්තන්න බෑ වෘෂභ ලග්න හිමියනි. එහෙනම් වෘෂභ ලග්න හිමියනි අපි අහමු 2022 වර්ෂය කෙසේද කියලා. වෘෂභ ලග්න හිමියනි ඔබගේ කර්මය ඉදිරියේ සිටින එකම විනිසුරුවරයා ස්වභාව ධර්මයයි. ඔබ කරන කීන දේවල් අනුව 2022 වර්ෂයේ කර්මය ඔබ අතහරින්නේ නැහැ. ඔබ කරන කියන දේ අනුව තමයි කර්මය විසින් ඔබට ප්‍රතිඵල දෙන්නේ. ඔබ පසුපස ගමන් කරන්නේ. ඒ නිසාම කර්මය විසින් මේ 2022 වර්ෂය තුල ඔබ වර්ධින් මුදවාගෙන ජයග්‍රහණයේ තහවුරු කර ගැනීමට අවවාද 4ක් ලබා දෙනවා. වෘෂභ ලග්න හිමියනි කර්මය විසින් ඔබගේ 2022 වර්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පිළිපැදිය යුතු අවවාද 4ක් දෙනවා. උපදේශ 4ක් දෙනවා. අපි දැන් බලමු මේ උපදේශ 4 මොකක්ද කියලා. පළවෙනි උපදේශ. පළවෙනි අවවාදය. බොරු කීමෙන් වළකින්න ඕනේ. පරුෂ වචන කීමෙන් වළකින්න ඕනේ. කේලම් කීමෙන් වළකින්න ඕනේ. හිස් වචන කීමෙන් වළකින්න ඕනේ. ඇයි මේ මුසාබස් දොඩන්න එපා කියන්නේ? කේලම් කියන්න එපා කියන්නේ? පරුෂ වචන කියන්න එපා කියන්නේ? හිස් වචන කියන්න එපා කියන්නේ? බෞද්ධ ධර්මයේ තුල ඔබ බොරු කියන විට සතරවරම් මහදරුන්ගේ ආරක්ෂාව ඔබට නැති වෙලා යනවා. අපිට අපේ ජීවිතය තුල ගමන් කරන්න ආරක්ෂාවක් ඕනේ. ඒ ආරක්ෂාවන ක්‍රමය තමයි ජ්‍යොතිෂ විද්‍යාව තුළ අද කියලා දෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිපත්තිය අනිවාර්යෙන් අනුගමනය කළ යුතුමයි. දෙවැනි උපදේශ. ඔබගේ දෛනික කටයුතු අප්‍රමාදයෙන් තොරව කලට වේලාවට කිසියෙකුගේ සහයෝගයක් බලාපොරොත්තු නොවි ඉටු කරන්න ඔබ සමත් වෙනවා. ඔබ සමත් වෙන්න ඕනේ. මන්ද මේ 2022 වර්ෂය තුල ඔබගේ හිත ඔබව රවට්ටනවා වෘෂභ ලග්න හිමියනි. ඒ කොහොමද? ඕනම වැඩක් කරන්න යද්දී කලින් පටන් ගන්න ඕනේ. ඕක ඔයාට හරියට පුළුවන් නේ. ඕක අන්තිම මොහොතේ කරගත්තාම ඔයාට මේක සාර්ථක වෙන්න පුළුවන් කියන ගතිය අදහස් ඔබට දීම නිසා ඔබ ඔබගේ එදිනදා වැඩ කටයුතු කල් දානවා. කල් දැම්මොත් මොකද වෙන්නේ? ඔබට හැමදාම ඔබගේ ඉලක්කයට එදිනදා එන්න බැරි වෙනවා. ඒත් එක්කම තුන්වෙනි අවවාදය. මේ 2022 වර්ෂය තුල කර්මය පෙන්වා දෙනවා වෘෂභ ලග්න හිමියන්ගේ ශාරීරික උෂ්ණත්වය ඉහළ යනවා කියලා. සැරගතියක් තියෙනවා. ශාරීරික උෂ්ණත්වය වැඩි කරන නිසා නිසි ලෙස ජලය පානය කරන්න ඕනේ. තම ශාරීරික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හතරවෙනි අවවාදය. පංචශීලය රැකගෙන. මොකද්ද මේ පංචශීලය රකින්නවා කියන්නේ? මේක බුදුදහමට විතර සීමා වෙන දෙයක් නෙවෙයි. ඕනම ආගමක මානුෂික ගුණධර්ම රකින්න කියලා තමයි කියන්නේ. ප්‍රාණඝාත අකුසලෙන් වළකින්න, සොරකම් කිරීමෙන් වළකින්න, වැරදි කාමසුන්ෙන් වැළකින්න, බොරු කීමෙන් වළකින්න, පරුෂ වචනෙන් කීමෙන් වළකින්න, කේලම් කීමෙන් වළකින්න, හිස් වචන කීමෙන් වළකින්න, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් වළකින්න. පංචශීලයේ රැකගෙන ධර්මයට අනුව ජීවත් වීම තම චර්යා රටාව තම හැසිරීම් රටාව සකස් කර ගැනීමට ඔබ සමත් විය යුතුයි.
ධර්මය තුළ ගමන් කරන්න නම් ඔබ පංචශීලය කියන විභාගයේ සමත් වෙන්න ඕනේ. පංචශීලකින් තොරව අපිට ධර්මය තුළ ගමන් කරන්න බෑ. ඒක හුදු ආටෝපයක් පමණයි. ඒත් එක්කම වෘෂභ ලග්න හිමියන්ට දෙනවා විශේෂ අවවාදයක්. පිරිමි ඔබ ස්ත්‍රීන් සමග නොගැටීමට වග බලා ගන්න ඕන. ස්ත්‍රී ඔබ පිරිමින් සමග නොගැටීමට වග බලා ගන්න ඕනේ. මන්දේ ගැටීම තුළ ඔබගේ හිතේ සතුට බිඳුව වෙන්න පුළුවන්. නමුත් ඔබ අනිත් අයට පෙන්නන්නේ නැහැ. නමුත් ඔබ බාහිර වශයෙන් අනිත් අයට මම හොඳින් ඉන්නවා කියලා පෙන්වත් ඔබගේ හිත ඇතුලේ කඩාවැටීමක් ඇති වෙන්න පුළුවන්. තීරණ ගැනීමේදී දෙගිඩියාවක් පවතින නිසා ඔබ අපහසුයකටපත් වෙනවා. එවිට ඔබ ඒ සඳහා අන් අයගේ උපදෙස් ගන්නවා. ඒ උපදෙස් ගන්න අය ඔබ සීරුවෙන් තෝරා බේරා ගත යුතුයි. වැරදි උපදෙස් තුල ඔබ පරාජයක් අලාභයක් හිමි කර ගැනීමට ඉඩ තියෙනවා. පොළවෙන් ලබන දෙයට ඔබට වාසනාව තියෙනවා. මුදල් ලැබෙනවා. නමුත් ඉතුරු කරගන්න අමාරුයි. එතන තියෙන්නේ අනවබෝධය. අනවබෝධය තුල ඔබට මුදල් හරි හැටියට ඉතුරු කරගන්න බැරුව යනවා. ඒ නිසාම ඔබට ඔබගේ ජීවිතය තුල කොච්චර හරි හම්බ කළත් ඉතුරුවක් නැතුව අවසානයේ දුකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අබු සැමියන් විදියට දෙන්න දෙමහල්ලෝ එකතු වෙලා ඔබ අනිවාර්යයෙන්ම වියදම් කරන ආකාරය ගැන අනවශ්‍ය වියදම් කපා හැරලා ඒ විදියට ඔබ ඔබගේ ජීවිතය තුළ හොඳ අයවැයක් සකස් කරගන්න ඕනේ. ඒ අයවැය සකස් කර ගැනීම තුළ තමයි ඔබට ඔබගේ ඉදිරිය ගැන ඔබට සුරක්ෂිත කරගන්න පුළුවන් වෙන්නේ. අබු සැමියන් අතර කතා බහ අවබෝධයට සත්‍ය වශයෙන් වටහාගෙන ඔබ කතා කළ යුතුයි. දෙදෙනාම නිතරම එකම මතයකට ඒමට උත්සාහ කළ යුතුයි. සෑම වැඩ කටයුත්තක්ම තනියෙන් කර ගැනීමට හුරු පිරිදු විය යුතුයි. මේ 2022 වර්ෂයේ ඔබට කර්මය විසින් හිමිකමක් දෙන්නේ අන් අයගේ උදව් උපකාර තමාට නිසි වේලාවට ලබා ගන්න. ඒත් එක්කම තම අවිවාහක ඔබට මුදල් අතින් බලවත් අයෙකු සමග විවාහයක් සිදුවීමට ඉඩ තියෙනවා. ඒත් එක්කටම ඔබ ඔබගේ ජීවිත තුළ විවාහයේදී හොඳට කේන්දර බලලා පරීක්ෂා කරලා විවාහයටපත් වෙන්න පුළුවන්. ඒත් එක්කම පෙර කිව්සේම මුදල් අතින් බලවත් අයෙකු සමග විවාහ වෙන්න ලැබෙද්දී ඔබ අනිත් දේවල් පරීක්ෂා කරන්නට පෙළඹෙන්නේ නැහනේ. මෙය හරි හොඳයි කියලා හිතන්නේ. නමුත් කසාද බැන්දට පස්සේ හිතෙන්නේ අපරාධය කියලා. ඒ නිසායි මං කිව්වේ හොඳට කේන්දර බලලා කසාද බඳින්න ඕනේ කියලා. තමන්ගේ ස්ත්‍රී සැප හෝ පිරිමි සැප මදු වූ පිරිමි සහෝදරයෙකුට හෝ සහෝදරියෙකුට අගුණ ඇති කරන්න පුළුවන් 2022 වර්ෂය තුල විශේෂයෙන්ම විවාහය සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවක්. තමාගේ වැඩිමහල් සහෝදරයෙකුට හෝ සහෝදරියකට සංවර සීලී ලෙස කතාව වැඩිහිටියන් උගත් අය ඇසුරේදී ඔවුන් සමග කතා බහ කරද්දී ඔවුන් ගැන සැකයෙන් මිදී අප්තෘප්තිමත් භාවයට පත් නොවි ඔබ කතා කිරීමට දක්ෂ වුණොත් ඔබට ධනෙ උපයා ගන්නට හැකි වෙනවා. ගෘහ හා විවාහ ජීවිතයේ ඒ අනුව ලස්සන වෙනවා. තම වෘත්තිය තුල රාජකාරී වගකීම් තුල ස්ථානෝචිත ප්‍රඥායුතුව කටයුතු කිරීමෙන් ව්‍යාපාර ආශ්‍රිතව ඔබට ලාභ වැඩි කර ගැනීමට යසෝ කීර්ති දාවේ ලබා ගැනීමට රාජ්‍ය සම්මාන පවා ලැබීමට හිමිකමක් තියෙන බව වෘෂභ ලග්න හිමියනි ඔබ අමතක කරන්න නම් එපා. ඒ නිසාම විශේෂයෙන්ම
මේ ඔබගේ පෞරුෂත්වය තුළ ඔබගේ කතාව තුළ ඔබට ඇතිවිය හැකි ගැටලු බොහොමයක් තියෙනවා. හැබැයි මේ කර්මය කෙන විදිහටම ඔබ අනුගමනය කළොත් ඔබ ඒ දේවල් වලට හසුවන්නේ නැහැ. අනවබෝධය තියෙනවනේ. ඒ නිසා 2022 වර්ෂය තුල වෘෂභ ලග්න හිමියනේ ඔබ බොහෝ විට පෙර අතීතයේ ඔබට සිදුවුණු දුක් සහිත දේවල්, හොඳ සහිත දේවල්, නැති වුණු දේවල් ගැන නිතර කල්පනා කරලා ඔබ මානසික ආතතියෙන් වලට ලක් වෙන්න පුළුවන්. ඒ මානසික ආතතියෙන් දැන් අපි කෙසේ කිව්වත් අපිට අතීතයේ සිදුවුණු දේවල් අපේ මතකයට එනවනේ. එතකොට ඔබ ඒ මතකයේ නිතර ආවර්ජනය කරගෙන ඉද්දී ඔබ මන්ද උත්සාහය කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබට තියෙන වටිනා කාලය ඔබ අතීතයේ අනවශ්‍ය දේවල් ඔලුවට අරගෙන කල්පනා කිරීමෙන් ඔබට වර්තමානයේ තුල කාලය හරියට නිර්ණය කර ගැනීමට නොහැකි වීමෙන් ඔබට ඔබගේ අවශ්‍ය දියුණුව කරා යන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා පළමුවෙන්ම ඔබ මේ අකුසල් වලින් බැහැර වෙන්න ඔබ මෙසේ අනුගමනය කළ යුතුයි. එදා බුදුරජාණන් වහන්සේ විශාඛා උපාසිකාවට බොහෝ දිනකදී කියනවා නිතරම මානසික ගැටලු, මානසික ආතතියෙන් අතීත දේවල් ආවර්ජනය කරමින් ඔබ දුකටපත් වෙනවා නම් ඒ දේ පළවා හරින්න තියෙන හොඳම දේ තමයි බුදු ගුණ අර්ථයත් එක්ක සිහි කරන එක කියලා. එය හරියට ඔළුවට සබන් ගාලා වතුර බේසමක් අරගෙන හොඳින් පිරිසුදු කරලා ඔරුව පිරිසුදු කරගත්තා වගේ කියලා කියනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා. ඔබ පළමුවෙන්ම සෑම දිනකම බුදු ගුණ අර්ථයත් එක්ක මෙසේ සිහි කරන්න කියලා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ රාගය මොහොය දෙවේසේ සහ මුලින්ම දුරු කළ බැවින්ද, සියලු කෙලෙස් සතුරන් පරාජය කළ බැවින්ද, සියලු ආශ්‍රවයන් නැති කළ බැවින්ද, සංසාර චක්‍රයේ අරටුව වන තණ්හාව සදහටම සිදුලුව බැවින්ද, සියලුම ලෝවැසියන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුස්සෙක් වූ හේින්ද, රහසින් අත්පව් නොකරන හින්ද ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක. දෙවෙනි බුදු ගුණය. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ගුරු උපදේශකත්වයක් නොමැතිව තමන් වහන්සේගේ නුවණින් ඉපදීම දුකක්, ජරාවටපත් වීම දුකක්, ලෙඩ රෝග වැළඳීම දුකක්, ශෝකයට හඬා වැළපීමට සිදුවීම දුකක්, මරණයටපත් වීම දුකක්, තමන් කැමති දේ ඉටු නොවීම දුකක් ලෙස දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. දුක පිළිබඳ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒ තැන් වහා සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද, ඒ තණ්හාව භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ශේෂයක් නොමැතුව නොවැල්මෙන් නිරුද්ධ කිරීමට, නැති කිරීමට, දුරු කිරීමට, සියලු ආලයන් රහිත කරවීමට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඉන්පසුව දුක්ඛ නැති කිරීම සඳහා පවතින ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මෙසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් බැවින් ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. තුන්වෙනි බුදු ගුණය. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ අසීමිත ප්‍රඥාවෙන් යුක්ත වනසේක. විශිෂ්ට ඥානයෙන් යුක්ත වනසේක. අසීමිත ප්‍රඥානය කියලා කියන්නේ හොඳ නරක වෙන් කරලා හඳුනගන්න පුළුවන් නුවණ තිබ්බ, නරක හැතෑරලා හොඳත් එක්ක ගමන් කළා. කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනගන්න නුවණ තියෙනවා. අකුසලයේ අතහැරලා නුවණත් එක්ක කුසලයත් එක්ක ගමන් කරනවා. විශිෂ්ට ඥානය කියන්නේ බුදුරජාණන් වහන්සේ උපද්දවගත් බුද්ධ ඥානය, බුද්ධ ඥාන 10. ඒ තුල තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය සොයාගත්තේ. ඒ තුල තමයි 84 ධර්මස්කන්ධයක් දේශනා කළේ.
අවිද්‍යාව සම්පූර්ණම දුරු කළා, විද්‍යාව පූර්ණ කළා. තමන් වහන්සේගේ අවබෝධය තුළ හැසිරීමේ රටාව සකස් කරගත්තා. සීලය, සමාධිය, ප්‍රඥාව යන ත්‍රි විද්‍යාවෙන්ද අෂ්ට විද්‍යාවෙන්ද 15 චරණ ධර්මයෙන්ද පූර්ණ වූ බැවින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වනසේක. හතරවෙනි බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ දෙතිස් පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූද, ෂට්වර්ණයෙන් බබලන්නා වූද, රන්වන් පැහැති රූපකාය සම්පත්තියක් ඇති හේින්ද ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සතර ඉරියව් නිසි ලෙස කළමනාකරණය කිරීමට සමත් වූ බැවින්ද අති සෝභමාන, අති සුන්දර ගමන් විලාසයක් තිබූ බැවින්ද බුදුරජාණන් වහන්සේ ගමනේ වඩිනා කල්ලි පොළොවේ උස්තැන් පහත් වී, පොළොවේ පහත් තැන් උස් වී සම්මා සම්බුදු සිරිපතුල පතිත කරන ස්ථානය මනා ලෙස සමතලාභී පිරිසුදු වී ගමනේ පහසුව සැලසෙනවා. ගමනේ වඩිනා බුදුරජාණන් වහන්සේ දෙස දෙවිවරු නමස්කාර කරගෙන සිටිනවා. බුදුරජාණන් වහන්සේ වඩිනා විට පාර දෙපැත්තෙන් ගස්වල ලස්සනට මල් පිපිලා පරිසරයේම චමත්කාර කරනවා. බුදුරජාණන් වහන්සේගේ වචනය අති සෝභමාන සුන්දර එකක් වුණා. සෑමිට බුදුරජාණන් වහන්සේගේ වදාළ වචනය මෛත්‍රියෙන් යුක්ත වුණා, මුදිතාවෙන් යුක්ත වුණා, කරුණාවෙන් යුක්ත වුණා, උපේක්ෂාවෙන් යුක්ත වුණා. පෙර සිදු වූ දෙයක්මයි වදාළේ. සත්‍ය වූ දෙයක්මයි වදාළේ. අර්ථවත් දෙයක්මයි වදාළේ. ලෝක සත්වයාගේ පින පූර්ණ කරනු පිණිස අවස්ථානුකූලව බුදුරජාණන් වහන්සේගේ වචනය වදාළා. ලෝක සත්වයා සසර දුකින් මුදවා ගැනීම පිණිස තමන් වහන්සේගේ විශිෂ්ට ඥානයෙන් සොයාගත් ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදා තුළ ගමන් කරමින් සුන්දර සොඳුරු ලෙස නිර්වාණය අවබෝධ කරගත්තේ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සුගත වනසේක. පස්වෙනි බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන මොහොතේ මේ ලෝකයේ රූප ලෝකය, අරූප ලෝකය, කාම ලෝකය යන ලෝක ත්‍රිත්වකින් තෝ සෑදී තිබෙන බව අවබෝධ කරගත්තා. ඒ හා සමාන අවබෝධයක් තිබූ තමන් වහන්සේ හා සමාන කෙනෙක් මේ සක්වලවත් කෝටියක් ලක්ෂ සක්වලවත් නොසිටින බව අවබෝධ කරගත්තා. තමන් වහන්සේ ඉපදුණු මේ සක්වල හිරුසඳු පායන පරාසය තුළ සතර අපායකින්, මනුෂ්‍ය ලෝකයකින්, දිව්‍ය ලෝක 6කින්, රූපී බ්‍රහ්ම ලෝක 16කින්, අරූපී බ්‍රහ්ම ලෝකෙන් 4කින් යුත් තල 30කින් යුත් සක්වලක් බව අවබෝධ කරගත්තා. එලෙසම බුද්ධ පහසු ලැබූ දසදහසක් සක්වලයන්ද තල 30කින් යුත් නිර්මාණච්ච සක්වලයන් බව අවබෝධ කරගත්තා. එසේම බුද්ධ ආඥාව පැතිරී ගිය අවිජ්ජී සිට භවහග්‍රේ දක්වා වූ කෝටියක් ලක්ෂ සක්වලයන්ද මෙලෙස තල 30කින් යුත් සක්වලයන් බව අවබෝධ කරගත්තා. සීල සත්ත්ව ලෝකයන්, අවකාශ ලෝකයන්, සංස්කාර ලෝකයන් මනා ලෙස අවබෝධ කරගත්තා. ලෝක සත්‍යයේ සංසාර ජීවන චක්‍රය, ඒ කියන්නේ උපත, ජීවත් වීම, මරණය, නැවත උපත මනා ලෙස අවබෝධ කරගත්තා. ස්කන්ධ ධාතු ආයතන ලෝකයා කෙරේ යම්කිසි සම්බෙදයාවක් ඇද්ද? බැඳ ගැනීමක් ඇද්ද? චේතනාත්මක අඩිටන් කිරීමක් ඇද්ද? කෙලෙස් ශරීර අභ්‍යන්තරයේ ඇද්ද? ඒවා මනා ලෙස දකිමින්, ඒවා නිරුද්ධ කරමින්, ඒ මත නොවැළෙමින් ලෝකයා සමග නිදහස්ව ජීවත් වූ බැවින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ලෝක විදූ වනසේක. ඊළඟ බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශන පංච ගුණ ධර්ම වලින් පූර්ණ වූ බැවින්ද ඒහා සමාන පංච ගුණ ධර්මයෙන් පූර්ණ වූ තමන් වහන්සේ සමාන කෙනෙක් මේ සක්වලවත් කෝටියක් ලක්ෂ සක්වලවත් නොසිටී බැවින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ අනුත්තර වනසේක. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ 이르දි පේතිහාරය තුල, ආදේශන පේතිහාරය තුල, උපදේශන පේතිහාරය තුල බඹුන්, මරුන්, දෙවියන්, ශ්‍රමණයන්, මනුෂ්‍යයන් සහිත ලෝකයා දමනය කිරීම සමත් වූ බැවින් පුරුෂ ධම්මසාරථී වනසේක. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරථී වනසේක. ඊළඟ බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ
සියලු ලෝක සත්වයා ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරන ලද එකම ශාස්ත්‍රඥ වහන්සේ වුණා. සියලු ලෝක සත්වයන් පවේ වළක්වා, අයහපතේ වළක්වා, අකුසලයේ වළක්වා, ගුණේ පිහිටවා, යහපතේ පිහිටවා, කුසලයේ පිහිටන ලද එකම මුනිంద్రයන් වහන්සේ වුණා. මේ ලෝකේ පුරාවටම දුකක් තිබෙන බව, දුකට හේතුව තෘෂ්ණාව බවත්, තෘෂ්ණාව ප්‍රහාණය කිරීමට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතු බවත්, ඒ සඳහා වචනය සුචරිත කරගෙන, කය සුචරිත කරගෙන, මනස අරමුණු සිතුවිලි සුචරිත කරගෙන, සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්තිවල පිහිටමින් රාගය මොහය දෙවේසිය දුරු කරන සුන්දර සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදා තුළ ගමන් කරමින් නිර්වාණ අවබෝධයත්වයට ළඟා වෙන මාර්ගය මනා ලෙස දෙව් මිනිස් ලෝක සත්‍යයට පෙන්වා දුන් බැවින් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු පුත්‍රයන් වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක. අවසාන බුදු ගුණය. ඊට පෙර බුදු ගුණය, බුද්ධ බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු පුත්‍රයන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. මෙසේ තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කළ බැවින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ බුද්ධ වනසේක. අවසාන බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ රාගයේ මොහය දෙවේසී සාමුලින් නසා දමා සම්මා සම්බුද්ධත්වයට පත් වුණුසේක. මේ ලෝකයේ තියෙන සියලුම ආගම් නම් වශයෙන් හඳුනාගෙන නාම වර්ගයන් වශයෙන් බෙදා දැක්වීමට සමත් වුණුසේක. මෛත්‍රිය, මුදිතාව, උපේක්ඛාව, කරුණාව යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් පූර්ණ වූසේක. සාර සංකීය කල්ප ලක්ෂය තිස්සේ පෙරුම් පුරමින් පාරමී පුරමින් රැස් කරගන්නා ලද අප්‍රමාණ පින් කුසල් වලින් ආලෝකමත් වුණුසේක. අනන්ත වූ වරහන් බුදු ගුණය, සම්මා සම්බුද්ධ බුදු ගුණය, විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය, සුගත බුදු ගුණය, ලෝකවිදූ බුදු ගුණය, අනුත්තර පුරුෂ ධම්මසාරථී බුදු ගුණය, සත්තා දේව මනුස්සානම් බුදු ගුණය, බුද්ධ බුදු ගුණය දරා සිටීමට තරම් භාග්‍යවන්ත වූ බැවින් භගවා වනසේක. මෙසේ ඔබ බුදු ගුණ හිතද්දී ඔබත් බුදුරජාන් වහන්සේ ලෙසම ශ්‍රේෂ්ඨෙක් වෙනවා කාලය සමග. මොකද ඔබ මේ ලෝකෙට බිහි වුණු අති උත්තම පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ගතගුණ මෙනෙහි කරද්දී ඔබත් ඒකට ඇල්මක් දක්වන්න පටන් ගන්නවා. ඒ බුදුගුණ ඔබ නිතර මෙනෙහි කරද්දී කිසිම බාහිර අකුසලයකට ඔබගේ මනසට ඇතුල් වෙන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ වචනයයි. ඒ කිසිදාක වෙනස් වෙන්නේ නැහැ වෘෂභ ලග්න හිමියනි. ඒ නිසා අඩුම තරමේ දිනකට දෙවරක්වත් මේ බුදුගුණ මෙසේ මෙනෙහි කරන්න. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ උත්සාහය 2022 වර්ෂය තුල ඔබගේ උත්සාහය, ඔබගේ කාර්මික දැනුම, ඔබගේ තාක්ෂණික දැනුම, ඒත් එක්කම ප්‍රවහන ජන සංවේදනය ලිවීම පිළිබඳ තියෙන ඔබට හැකියාව, ඔබගේ අසල්වැසියන් බාල සහෝදර සහෝදරයන් ගැන කියන කතාවයි දැන් මම මේ කියන්න යන්නේ. සිය උත්සාහය ගැන, තම බහුව බලය ගැන ඔබ ධනාත්මකව සිතන්න ඕනේ. මම මේ කරන වැඩෙන් සාර්ථක විය හැකි මට. ඒ සාර්ථක වීම පරම වගකීමක් ලෙස ඔබ හඳුනා ගන්න ඕන. ඒ කාර්යක්ෂමකින් යුතුව ඵලදායකත්වයක් ලැබෙන පරිදි ඉටු කළ යුතු බවද ඔබ සිතන්න ඕන. මොකද මේ කාර්යක්ෂමතාවය? ඒ කියන්නේ නිසි වේලාවකට පෙර ඒ ඉවර කරන්න ඕනේ. ඔබට ගාණක් හදන්න පැයකින් පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඔබට විභාගෙ දෙන්නේ පැය කාලක කාර්ය සීමාවක්. කාර්යක්ෂමතාවය කියන්නේ ඔබ මේ පැය කාලෙදී ඒ ගාණ හදලා ඉවර කරන්න ඕනේ. අන්න ඒ වගේ ඔබගේ උත්සාහයත් කාලයක් නිර්ණය කරගෙන ඒ තුළ ඔබ ඉවර කළොත් තමයි ඔබට ඵලදායකත්වයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. පිරිමි ඔබ කාන්තා ආශ්‍රය නිසා, ස්ත්‍රී ඔබ පිරිමි හා කතා බහ තුළ වටිනා කාලය නාස්ති කරගන්න එපා. ඒ අදහස් කරන්නේ කාන්තා ඔබ පිරිමින්ගේ ආකර්ෂණයකට ලක් වෙනවා. කාන්තාව පිරිමි ඔබ ස්ත්‍රීන්ගේ කතා ආකර්ෂණයකට ලක් වෙනවා 2022 වර්ෂය තුළ. ඔබගේ උත්සාහයේ තියෙන වටිනාම කාලය ඒ නිසා නැති වෙන්න පුළුවන් කියන කතාවයි මම මේ කිව්වේ.
ඒත් එක්කම තමාගේ සහයට පැමිණෙන උසස් පූජ්‍ය පක්ෂයේ දෙස තමන් තෘප්තියට නොපැමිණ අවිශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ වැරදි බලන හිතක් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ එසේ හිතන්නේ නැතුව දක්ෂ ලෙස ඔබගේ උත්සාහයන් තුළ නිරත වීමෙන් ඔබ ඔබගේ වෘත්තීය රාජකාරී තුළ සාර්ථකත්වය එළිම් ලැබීමට සමත් වෙනවා. දැන් මොකද්ද මේ උත්සාහය තුළ 2022 වර්ෂය තුළ වෘෂභ ලග්නයට හිමි වෙන්නේ? උත්සාහය තුළ තම වෘත්තීය සාර්ථක වෙනවා. තම රාජකාරී සාර්ථක වෙනවා. තම වගකීම සාර්ථක වෙනවා කියන කතාවයි මම මේ කියන්නේ. බාල සහෝදර සහෝදරියන් අසල්වැසියන් ආශ්‍රයෙන් ඊටාම ඵලදායී වෙනවා. නමුත් ඔබ සිය උත්සාහයන්නේ යන්ත්‍ර සූත්‍ර සමග වැඩ කිරීමේදී පෑන හැසිරවීමේදී හදිසි නොවී කාලයට ඉඩ දෙමින් කිසිවෙකු තරහ නොකරගෙන කාසමග සහභාගී විතුව කරන කාර්යය මුල ඉඳන් අග දක්වාම පවතින අංග ක්‍රියා ගැන හොඳ අවබෝධයකින් යුතුව කළොත් තමයි සිය උත්සාහය තුළ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඔබට ලබන්න පුළුවන් වෙන්නේ. බාල සහෝදර සහෝදරයන් අසල්වැසියන් සමග වැඩ කිරීමේදී පළමුව ඔබ ඔවුන්ට උපකාරී වෙන්න. මන්ද ඔවුන් අනිවාර්යෙන්ම ඔබට උපකාරී කරනවා. ඒක තමයි සූරත්වය කියලා කියන්නේ. අන්නේ සූරත්වයෙන් ඔබ ප්‍රතිඵල ගන්න ඕනේ. කාසමග සහයෝගයෙන් කරලා මගේ වැඩේ සාර්ථක කර ගන්නවා. ඒ තමයි 2022 වර්ෂය තුල ඔබ උත්සාහය තුල ඔබ ඔබගේ හිතට ගන්න ඕනේ. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ගේ දොර ඉඩකඩම් දීපල යාන වාහන ගැන. මේ 2022 වර්ෂය තුල නිවස තුලදී වෘෂභ ලග්න හිමියනි ඔබට ඇතිවන තරහා ඔබ විසින් ඒ තරහා පිටවීමට පෙර පාලනය කර ගැනීම තමයි වඩා ප්‍රඥාගෝචර වන්නේ. නිවස තුලදී ඔබගේ කය හිතුවක්කාරී විය හැකියි. මොරණ්ඩු විය හැකියි. ඒ නිසාම කිසිවෙකුගේ සහයෝගය ඔබ ලබා ගැනීමට අපොහසත් විය හැකියි. මොකද මුරණ්ඩු අයට අනිත් අය කැමති නැහැ. ඒතර ගෙදරයි ඉන්න අනිත් අය ඔබත් අතර ගැට නැති වෙන්න පුළුවන්. ඔබ සැර පරුෂ ගතිය පාලනය කර ගැනීමට ඔබ අසමත් වුවහොත් ඔබගේ නිවස තුලදීම ජීවත් වෙන ප්‍රදේශය තුලම විදීමට නුසුදුසු තමාට අහිමි අවනම්බුද විදීමට සිදු විය හැකියි. ඒ නිසා ඔබගේ නිවසට අතත් අසත්පුරුෂ යාළුවන් නෑයින් මිත්‍රයන් ගෙන්න ගන්න එපා. ඔබගේ නිවස අමනුෂ්‍යයන්ට බාර නොදී දෙවියන්ගේ ආරක්ෂාව ලැබුණු පිණිස ඔබ සෑම දිනකම අනිවාර්යෙන්ම මෛත්‍රීය භාවනාව ප්‍රගුණ කරන්න ඕනේ. එසේ නැතුව මේ ඉන තරහ ඔබට පාලනය කරගන්න බෑ. මං ඔබට මෙසේ ඒ සදා උදව් කරන්නම්. මම රාගය නැත්තෙක් වෙත්වා මම මෝහය නැත්තෙක් වෙත්වා මම දෙවේශය නැත්තෙක් වෙත්වා මම ක්‍රෝධය නැත්තෙක් වෙත්වා මම වෛරය නැත්තෙක් වෙත්වා මම තරහව නැත්තෙක් වෙත්වා මම ඊර්ෂියාව නැත්තෙක් වෙත්වා මම අමනාප නැත්තෙක් වෙත්වා මම ලෙඩ රෝග දුක් පීඩා නැත්තෙක් වෙත්වා මගේ වචනය සුචරිත වෙත්වා මගේ කය සුචරිත වෙත්වා මගේ මනස අරමුණු සිතුවිලිද සුචරිත වෙත්වා මගේ මානසික පීඩා දුරු වෙත්වා මම හොඳ මානසික සුවයෙන් වෙසෙත්වා මගේ ශාරීරික පීඩා දුරු වෙත්වා මම හොඳ ශාරීරික සුවයෙන්
වැසෙත්වා මට සැනසෙල්ලම උදා වේවා සියලු කාම ඡන්ද කෙලෙෂයන් මා කෙරෙන් බැහැර වෙත්වා මගේ සිත සමාධි වේවා සිහිය නොවන දියුණු තියුණු වෙත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා නිවන් දකිත්වා මෙලෙස ඔබ මෛත්‍රිය භාවනාව ප්‍රගුණ කිරීමෙන් gedara ඇතිවන තරහ ඔබට නැති කරගන්න පුළුවන්. මොකද මේ 2022 වර්ෂය තුල සතියකට දවස් දෙක තුනක් හොඳ සතුටින් සාමින් ඉදිද්දී තව දවස් දෙක තුනක් විරසකයන් ඇති වෙලා බාහිර ගැටලුවක් ඇති නිසා ඔබගේ gedara තුල තියෙන සමාදානෙ නැති වෙලා යන්න පුළුවන් කියලා කර්මයේ විශ්ෙන් පෙන්නලා දෙනවා. ඒ නිසා ඔබගේ නිවසට අමනුෂ්‍ය දෝෂ බලපෑම් ඇති විය හැකියි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ gedara තුල පළමුවෙන්ම අඩුම තරමේ උදේ හවස බුදුරජාන් වහන්සේට මෙසේ ඔබ නමස්කාර කරන්න ඕන. 3 වරක්. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචර්ණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදූ වනසේක අනුත්තර පුරුෂ ධම්ම සාරථි වනසේක සත්තා දේව මනුස්සාන වනසේක බුද්ධ වනසේක භගවා වනසේක අරහන් බුදු ගුණෙන් සම්මා සම්බුද්ධ බුදු ගුණෙන් විද්‍යාචර්ණ සම්පන්න බුදු ගුණෙන් සුගත බුදු ගුණෙන් ලෝක විදූ බුදු ගුණෙන් අනුත්තර පුරුෂ ධම්ම සාරථි බුදු ගුණෙන් සත්තා දේව මනුස්සාන බුදු ගුණෙන් බුද්ධ බුදු ගුණෙන් භගවා බුදු ගුණෙන් පූර්ණ වූ ලෝකාග්‍ර වූ ලෝකනායක වූ දේවාති දේව වූ බ්‍රහ්මති බ්‍රහ්ම වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මගේ දෙයක් දෝත් නල්ල මුදුලියේ තබා මෙසේ ඉසනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා කියලා 3 පාරක් ඔබ නල්ල බිම තියලා වඳින්න. ඉන්පසු පහනක් පත්තු කරලා බුදුරජාණන් වහන්සේ නුන් කැප කරලා මල් ටිකක් බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කර්ණීයමෙත සූත්‍රය, කන්ද පිරිත, ජජක්ද පිරිත කියලා ආටානාටි සූත්‍රය කියවන්න. මේ ආටානාටි සූත්‍රය ගෙදරදී කියවන්න බය වෙන්න එපා. ගිරුකුච පර්වතයේදී අප ගෞතම බුදුරජාණන් වහන්සේට සතරවම් මහා දිවරු ආටානාටි සූත්‍රය පිළිගන්නලා කිව් දෙයි මෙහි. මේ මම මේ කියන දේ තමයි කිව්වේ. තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් අපේ ඉන්න මේ යක්ෂයෝ ප්‍රේතයෝ භූතයෝ ගන්ධර්වයෝ නාගයෝ ඇවිල්ලා කරදර කරනවා. හැබැයි මේ ආටානාටි සූත්‍රය ඔවුන් සත්ගායනා කළොත් අපේ වෙනම යක්ෂ සේනාධිපති මණ්ඩලයක් ඉන්නවා. එසේ භික්ෂු භික්ෂුණීන්ට උපාසක උපාසිකාවන්ට කරදර කරන ඒ අයහපත් බලවේග යක්ෂයෝ ප්‍රේතයෝ භූතයෝ නාගයෝ ගන්ධර්වයෝ ඔක්කොම අල්ලගෙන ගිහිල්ලා චාතුරු මහරජක දිව්‍ය ලෝකයේ වෙනම සිර කරලා තියෙනවා. මෙතනදී උපාසක භික්ෂු භික්ෂුණීන් කිව්වේ 8 සිල් රකින්න දස සිල් රකින්න අයට. උපාසක උපාසිකාවන් කියන්නේ පංචශීලයේ රකින්න අයට. ඒකයි මුලදී වෘෂභ ලග්නෙහිමනේ මම පංචශීලය ආරක්ෂා කරන්න කියලා කිව්වේ. මොකද මේ පංචශීලය ආරක්ෂා කළොත් විතරයි ඔබ උපාසිකාවක් හෝ උපාසිකාවක් වෙන්නේ. එතකොට තමයි සතරවම් මහා දිරුන්ගේ මේ සහයෝගය ඔබට ලැබෙන්නේ. මේ බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට අනුමත කළා පිළිපදින්න කියලා. එතකොට අපිට මේ යක්ෂ ප්‍රේත බුදු දෝෂ ඔක්කොම ගෙදරින් අතු ගාලා දාන්න පුළුවන්. ඔබට කිසි වීදමක් යන්නේ නැහැ. ඔබට කරන්න තියෙන මම මේ කියු පිළිවෙත් අනුගමනය කරන එක විතරයි. අපිට කොච්චර සල්ලි දේවල් ලැබුණත් අපිට මේ ගෙදර සන්තෝෂي නැත්නම් වැඩක් නැහැ නේ උසුබ ලක්නෙමේනේ. ඒ නිසා මේ 2022 වර්ෂය තුල ඔබගේ ගෙදර සාමය සතුට ඇති කරගන්න මම මේ කියු ලෙසම පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. ඔබ කතෝලිකයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම සුද්ධෝපෑගේ ගෙදර ඇතුළත කරන්න. පංචශීලය ආරක්ෂා කරන්න. විශ්වාස ලක්ෂණය 7 පාරක් කියන්න. එය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි. මෙවැනි අමනුෂ්‍ය දෝෂ වලින් ඔබට ගැලවීමට. ඒ නිසාම මේ අයාල යන ඔබගේ හදවත හිත ඔබට කීකරු කරගන්න පුළුවන්. ඔබගේ කය
ශරීරය වැරදි දෙයට ගමන් නොකර ඇඳ බැඳ තබා ගන්න පුළුවන් මේ ධර්මයේ තුල. ඒ වගේම නොගැලපෙන අයවලුන් තම නිවසට ගෙන්නන්නත් එපා. නිවසේ දෛනික කටයුතු කල් නොදමා එම දිනේම ඉවර කරන්න ඔබ වග බලා ගන්න ඕන. ඒ තමයි ගේතුර ඉඩකඩම් දේපල යානා වාහනවල සාර්ථකත්වය පෙන්වා දෙන කර්මය විසින් ඔබට කරන්න කියන මාර්ගය. මේ විදිය ඔබ අනුගමනය කළොත් ඔබට 2022 වර්ෂයේ ගේතුර ඉඩකඩම් දේපල යානා වාහනවල සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලබන්න පුළුවන් වෙන වෘෂභ ලග්න හිමියනි. ඔබට තියෙන්නේ අනුගමනය කරන්න විතරයි. දැන් මම මේ කතා කරන්නේ වෘෂභ ලග්න හිමියනි 2022 වර්ෂය තුළ ඔබගේ ඉගෙනීම ක්‍රීඩාව කලාව. පෙම්වතුනි පෙම්වතිනි ඔබගේ ආදරය. දෙමව්පියනි ඔබගේ දරුවන් ගැනයි මම මේ කතා කරන්නේ. ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු සම්බන්ධව සිය බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉටු කර ගැනීමට ඉගෙනීමේ කටයුතු කල් නොදමා කලට වේලාවට දෛනික කාලසටහනකට අනුවෙන් කිරීමෙන් පමණමයි ඔබට සාර්ථකත්වය කරා යන්න පුළුවන් වෙන්නේ. ඔබගේ බලාපොරොත්තු මල්පල ගන්වාගෙන ගෞරවයට පත්වීමට ඔබට හැකිවන්නේ. ඒ නිසා ඉගෙනීමට පාඩම් වැඩවලට පතට පොතට බුදුන්ට මෙන් දෙවියන්ට මෙන් සලකන්න ගෞරවය කරන්න. නිතරම උසස් අයවලුන්ගේ වැඩිහිටියන්ගේ උපදෙස් වලට දෝල පුතාලා ඇහුම්කන් දෙන්න ඕනේ. මානසික ගුණධර්ම හොඳින් රකින්න ඕනේ. එතකොට දෙවියන්ගේ ආශිර්වාදය එන්නේ. නැත්තම් මොන තැනකට බාරයක් වුණත් වැඩක් වෙන්නේ නැහැ නේ පුතේ. ඔබ මානසික ගුණධර්ම රකින්න නැත්නම් පංචශීලයේ රකින්න නැත්නම් ඔබට දෙවියන්ට උදව් කරන්න බෑ. එහෙනම් යක්ෂ ප්‍රේතය භූතය තමයි ඔබ වටා ඉන්නේ. දෙවියන්ගේ උපකාර ලබන්න නම් පංචශීලය ආරක්ෂා කරගෙන තමගේ ඉගෙනීමේ වැඩ කටයුතු දෙන්න ඕන. ඒ නිසා ඔබ ධර්මයේ රකින්න කෙනෙක් බවට පත් වෙන්න. පව් නොකරන කෙනෙක් බවට පත් වෙන්න. වැරදි වැඩ නොකරන කෙනෙක් බවට පත් වෙන්න. කාලයේ අපතේ නොයවන කෙනෙක් බවට පත්වන්න. දිනකට අඩුම වශයෙන් ඉගෙනීමේදී සිටින ඔබ පැය 7කට 8කට වඩා පාඩම් වැඩ කටයුතු වල යෙදිය යුතුමයි. ඔබගේ පාස් පේපර්ස් පහුගිය ප්‍රශ්න පත්‍ර නැවත නැවත කරලා ඒවා තමාගේ ගුරුවරයාට ලබා දී ඒ හරි වැරදි බලාගෙන ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබ අවබෝධ කරගන්න ඕන. නැත්තම් ඔබගේ හිත නිතරම ඔබව වරද්දන්න පුළුවන්, ඔබව රවට්ටන්න පුළුවන්. හවෝ මට මේ දේවල් කරන්න පුළුවන්. මට ඕවා කරන්න ඕනේ නැහැ, පාඩම් කරන්න ඕනේ නැහැ. අන්නේ රැවටීමෙන් ගැලවෙන්න තමයි මං කිව්වේ. පහුගිය පාස් පේපර්ස් කරලා ඒවා ගුරුන්ට දීලා ඒවල හරි වැරදි බලපුවාම දුවට පුතාට තේරුම් ගන්න පුළුවන් මම ඉන්න තත්ත්වය මොකක්ද කියලා. තව මොන පැත්තෙන්ද මම වැඩි දියුණුවක් ඇති කරගන්න ඕනේ කියලා. ඔබගේ ඉගෙනීම තුල විෂය තුල එසේ තමයි ඔබ ඉන්න තත්ත්වය තේරුම් ගන්න ඕනේ. මේ 2022 වර්ෂය තුල වෘෂභ ලග්න හිමියනි ඔබගේ ඉගෙනීම තුල ඔබ ඉගෙනීම පරම යුතුයකමක් රාජකාරියක් ලෙස සලකා ඒට නියම නායකත්වයක් දීලා ඔබ ඉගෙනීමට දායක වීම ඔබ ඉහළින්ම විභාග සමත් වීමට හේතු වෙනවා. ඒකමයි දුවේ පුතේ ඔබගේ මවට පියාට ඔබට ගෙවන්න තියෙන ණය ගෙවලා දාන්න පුළුවන් එකම ක්‍රමය. අම්මල තාත්තල දරුවන්ගෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දුවේ පුතේ. අම්මල තාත්තල ඔබට වේදම් කරන මේ මහන්සියේ ප්‍රතිඵල ඔබ වල දරුවෝ මිත්‍ර ලබා ගන්නවා දකින්නයි කැමති වෙන්නේ. ඒ නිසා ඒ මවට තාත්තට ඔබ සන්තෝෂය ගෙනලා දෙනවා කියන්නේ බුදුරජාන් වහන්සේට ඒ සන්තෝෂය ගෙනලා දුන්නා වගේමයි. මොකද බුදුරජාන් වහන්සේ මේ වදාලේ ගෙදර අම්මා තාත්තා ගෙදර බුදුන් වගේ කියලා. ඔබට ඒ ලොකු පිනක් කර ගැනීමට හැකි වෙනවා. දෙමව්පියනි අනේ පව් කියලා තම දරුවන්ට ලැප්ටොප් මොබයිල් ෆෝන් භාවිතයට දෙන්න යන්න එපා. දෙනවා නම් අවශ්‍ය කටයුතුට පමණක් දෙන්න. නැවත කරුණාවෙන් එය ඔබේ භාරයට ගන්න. මෙය පුතාට ආදරෙන් කියලා දෙන්න. විශේෂයෙන්ම පුතයි මවයි අතර හොඳින් ආදරේ පවතින්න ඕනේ. මොකද මේ 2022 වර්ෂය තුල පුතයි මමයි අතර
හරි ඉක්මනින් ගැටීම් ඇති වෙන්න පුළුවන්. දුවයි තාත්තයි අතර හරි ඉක්මනින් ගැටීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ එකිනෙකාට බොහෝම ගෞරවය කළ යුතුයි. මොකද මේ ගෞරවය ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා තමාගේ දරුවන්ගේ ඉගෙනීම තුළ දියුණුව ඇති කර ගැනීමට. දැන් මම මේ කතා කරන වෘෂභ ලග්න හිමියනි, ඔබට මේ 2022 වර්ෂය තුළ තියෙන ගැටලු බාධක ශරීර සෞඛ්‍ය ගැන මම මේ කතා කරන්නේ. ගැටලු බාධක හතුරුකම් අමුවේ ගුණවතුන්ට වැඩිහිටියන්ට අනෝබෝධයෙන් යුතුව අපහාස කරන්න යන්න එපා. පවට බය වන්න, වෘෂභ ලග්න හිමියනි ලැජ්ජවන්න. ප්‍රාණඝාත අකුසලයෙන් පූර්ණ ලෙස මිදී වැඩ කටයුතු කරන්න. සතුරුකම ඇතිවන්නේ, ගැටලුව ඇතිවන්නේ, අනතුරු ඇතිවෙන්නේ පූර්ව දැනුම් දීමකින් තොරව නිසා ඔබ නිතරම සිහියෙන් යුතුව සිටීම තමයි වඩා ප්‍රඥාගෝචර වන්නේ. රෝග තත්වයන්ට, රෝග හමුවේ, අසනීප හමුවේ අන්තිම මොහොතේ තමයි නිරීක්ෂණය වෙන්නේ ඔබ මොන වගේ රෝග තත්වයකින්ද සිටින්නේ කියලා. ඒ නිසා නිතරම තමාගේ ශරීර සෞඛ්‍ය ගැන නිතර සැලකිලිමත් වෙන්න ඕන. ගනුදෙනු වලට තරම් යහපත් වර්ෂයක් නෙවෙයි. ඔබ යටතේ තින්න සේවක සේවිකාවන් කරන කටයුතු ගැන වඩා සුපරික්ෂාකාරී වන්න. නැන්දම්මගේ මාමණ්ඩිගේ කටයුතු ගැන හරි වැරදි බලන්න, ඒවා විවේචනය කරන්න යන්න හොඳ වර්ෂයක් නෙවෙයි මේ 2022 වර්ෂය. ඒත් එක්කම ඔබ අනුන්ට කරදරයක් නොවී ජීවත් වුණොත් අන් අයද ඔබට කරදරය නොකරන බව වෘෂභ ලග්න හිමියනි ඔබ හොඳින් තේරුම් ගන්න ඕන. ඔබ කෙනෙකුට සතුරු වුණොත් තමයි ඔබ සතුරන් නිර්මාණය කරගන්නේ. ඔබ කෙනෙකුට සතුරු වුනේ නැත්නම් 2022 වර්ෂය තුළ ඔබට සතුරන් ඇතිවන්නේ නැහැ. ආගම දහමට අනුව ජීවත් වුණොත් ගැටලු වලින් ඔබ බේරා ගැනීමට ඔබගේ පින අනිවාර්යයෙන්ම ඉදිරියට එනවා. දෙවියන්ගේ ආශිර්වාදය පවා ඔබ ලබන අයෙක් බවට පත් වෙනවා. මේ දේ ඔබට අවබෝධ කරගන්න පුළුවන් යාන්තමට 99 මං ගැලවුණාන කියන වචන මේ 2022 වර්ෂය තුළ ඔබට ඔබේ මොවින් කියවෙන්න පුළුවන් ඔබ ධර්මයේ තුල හිටියොත්. දැන් මම මේ කතා කරන්නේ අවිවාහක ඔබට මංගල යෝජනා එයිද? ඔබට අන් අයගේ සහයෝගය ලබන්න හිමිකමක් තියෙනවද 2022 වර්ෂය තුල? හවුලේ කරන වැඩ කටයුතු කෙසේද කියන කතාවයි මම මේ දැන් ඔබට කියන්න උත්සාහ දරන්නේ. අවිවාහක ඔබ විවාහයේදී මුලාවට, රැවටීමට, පත්වීමට ඉඩ පවතින නිසා හොඳින් කේන්ද්‍ර පත්‍ර බලා පරීක්ෂා කර විවාහයට පත්වීමයි ප්‍රඥාගෝචර වන්නේ. ආදරය කරන ඔබලා අතර නිතර තරහ වීම, විරසක වීම පවතිනවා නම් එම ආදරයන් මේ වර්ෂය තුල විවාහයන් බවට පත් කරගන්න එපා. ඔබ මේ කෙටි කාලය තුල ආදරය කළද්දී ওই වගේ ගැටලු ප්‍රශ්න ඇති කරගන්නව නම් පැය 24ක් දෙන්න එකට එන්න ගියාට පස්සේ ওই ජම්ම ගතිගුණ ඇවිල්ලා විවාහයන් ඉක්මනින් බිඳී යන්න පුළුවන්. ඒ නිසා දෙදෙනා හොඳින් අවබෝධ කරගෙන තමයි විවාහයටපත් විය යුත්තේ. කෙසේ වුවත් විවාහව සහකරු සහකාරිය ගැන ඔබ තීරණය කරද්දී මේ විවාහව ජීවිතය තුළ සුභවාදී වර්ෂයක් නොවේ කියලා කර්මය පෙන්වා දෙන්නේ මේ හේතු මතයි. සමහර වෙලාවට ඔබගේ විවාහව සහකරු සහකාරිය ධෛර්යහීන රෝගී අයෙක් වෙන්න පුළුවන්. සමහර විට මිත්‍යා දෘෂ්ටික අයෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔබට අවශ්‍ය කරන කාම සැප දෙන්න අපොහසත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. තවත් විටක නිතරම කාලය නිකරුණේ කාදමමින් දුකින් ඉන්න කෙනෙක් බවට පත්වන්න පුළුවන්. ඒ නිසායි කර්මය විශේෂයෙන් වෘෂභ ලග්න හිමියන්ට කියන්නේ විවාහය තුලදී හොඳට කේන්ද්‍ර පත්‍ර බලලා විවාහයටපත් වෙන්න කියන්නේ. මන්ද මේ 2022 වර්ෂය තුල වෘෂභ ලග්න හිමියනි ඔබේ සියලු දේ ස්ථාවරත්වය ධර්මයට අනුව තමයි තීරණය වෙන්නේ. ඔබ ධර්මය තුල පංචශීලය ආරක්ෂා කරගෙන මානසික ගුණ ධර්ම රැකමින් ඔබ හොඳින් ජීවත් වුණොත්
ඔබ ස්ථාවර දියුණුවක් ලබන කෙනෙක් බවට පත් වෙනවා කියන පණිවිඩය තමයි කර්මය විසින් දෙන්නේ. ඒ නිසා ඔබ මේ පංචශීලය ආරක්ෂා කරන ඊට අනුගත වුණොත් ඔබට තවත් පංචශීලයේ රකින්න විවාහ සහකාරීකව හෝ සහකාරීකව ලැබීමේ වාග්ය වාසනාවද එතන තියෙන බව අමතක කරන්න එපා. ඔන්න වෘෂභ ලග්න හිමියනි, මම මේ දැන් කතා කරන්නේ විවාහක ඔබගේ අඹුසැමි සම්බන්ධතාව ගැන. මේ 2022 වර්ෂය තුල අවිවාහක ඔබ නිදන යහන තුල හැසිරිය යුතු ආකාරය. අනිත් පැත්තෙන් ගත්තොත් ඔබට පාරම්පරික උරුමයන්ගෙන් ලැබෙන්න තියෙන දේවල් ගැන මම මේ කතා කරන්නේ. අනිත් පැත්තෙන් අනෝබෝධය, මිත්‍යා දෘෂ්ටික තත්වයන් ඔබ වෙත ළඟා වෙන්නේ කොහොමද කියන කතාවයි මම මේ කියන්නේ 2022 වර්ෂය තුල වෘෂභ ලග්න හිමියනි. අඹු සැමියන් අතර නිදන යහන තුල ඇතිවන වාහක ගැටුම් නැති කර ගැනීම සඳහා දෙදෙනාම එක විට නින්දට යන්න. ඇයි මං එහෙම කියන්නේ? කෙනෙක් වේලාසනින් නින්දට ගිහිල්ලා අනිකා බොහෝ පරක් වෙලා නින්දට එනවා නම්, ප්‍රමාදයටපත් වෙලා නින්දට එනවා නම් එතන සමගියක් ඇති වෙන්නේ නැහැනේ. කෙනෙක් දුකෙන් නිදාගන්නේ. එයාට නිතරම හිතෙනවන අනිකා මා ගැන සිතන්නේ නැහැ කියලා. ඒකයි මං කිව්වේ එක විට නින්දට යන්න. අඹු සැමි සමදතා තුල සමගිය ඇති කරගන්න. අනිත් එක නිදන යහන තුල වෘෂභ ලග්න හිමියනි, අනුන්ගේ ගැටලු ප්‍රශ්න සාකච්ඡාවට ගන්න එපා. අඹු සැමියන් දෙදෙනා විසින්ම මන්ද දෙදෙනා මත දෙකක ඉඳලා වාක් ප්‍රහාර එල්ල කරගන්න පුළුවන්. ඊළඟට ඔබට මේ 2022 වර්ෂය තුල නිදන යහන තුල තමගේ ස්වාමියා ගැන, බිරිඳ ගැන අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ දෙන්නම එකට නින්දට යන්න කියලා. නැත්තම් බිරිඳ හිතන්න පුළුවන්, එක්ක ස්වාමියා හිතන්න පුළුවන්, ඇයි මෙයා මෙච්චර පරක් වෙන්නේ? කායකද කතා කර ඉන්නේ? තවත් වැදගත් දෙයක් තියෙනවා වෘෂභ ලග්න හිමියන්ට කියන්න. ඔය රාත්‍රියේ තමාගේ ජංගම දුරකථනය භාවිතෙන් වළකින්න. දීර්ඝ කෝල් ගන්න එපා. ඒ තුල අවිශ්වාසයේ මෝදු වෙලා ඔය දෙදෙනා අතර සමගියේ කඩා වැටෙන්න පුළුවන්. එහෙනම් සැකයක් ඇති නොවන තැනට ඔබ වග බලා ගන්න ඕනේ. එකිනෙකාගේ සහයෝගයෙන් යුතුව එකම මතකයට විත් එකම මතකයකට එකම මතයක් මත දෙකක් තියෙන්න බෑ. එකිනෙකාට ලෙන්ගතුකමින් ගෞරව කරමින් කාලයේ යැවීම තුළ සැප සතුට ඔබට වැඩි කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් ස්වාමි පුරුෂයා තම බිරිඳ හැර වෙන කිසිම කාන්තාවකට මනාපයක් කැමැත්තක් ඇති කරගන්න එපා. බිරිඳක් ලෙස තම ස්වාමියා හැරෙන්න වෙන කිසිම පුරුෂයෙකුට කැමැත්තක් මනාපයක් ඇති කරගන්න එපා. නිදන යහන තුල තම වංශය පරම්පරාව ගැන ලෝකුවට හිතලා වංශයේ කබල් ගන්න යන්නත් එපා. අවිවාහක ඔබ නිදන යහන්ට ගියාට පසු පිරිමියෙක් නම් ඔබ කාන්තාවන් ගැන සිතීමෙන් වළකින්න ඕනේ. ඔබ කාන්තාවක් නම් පිරිමින් ගැන සිතීමෙන් වළකින්න ඕනේ. හිතන්න ඕනේ මොකද්ද? බෞද්ධයෙක් නම් බුදු ගුණ, සී සද්ධර්ම ගුණ, සංඝ රත්න ගුණ හිතන්න. ඔබ කතෝලිකයෙක් නම් ඔබ දෙවියන් වහන්සේගේ ගුණ ගැන දෙවියන් වහන්සේට යාඥාවක් කරන්න නින්ද යනතුරු. එසේ නොමැති වුණොත් ඔබව දැඩි කාම ආසාවකට පෙළඹවන්න පුළුවන්. ඒ තුල අමනුෂ්‍ය දෝෂ ග්‍රහණයකට ඔබ අසු වෙන්න පුළුවන්. ඒක ඔබට ගොඩාක් දැනි. නින්ද ගිහිල්ලා උදේ නැගිටින විට හරි තෙහෙට්ටුවක් දැනෙන්න පුළුවන්. ඇඟ තලාපෙලා ගිය බවක් දැනෙන්න පුළුවන්. ඒ නිසයි මම ඔබට අවවාද කළෙත් මීට පෙරත් මම ඔබට කිව්වේ. නිවස තුල බෞද්ධෙක් විදියට
මහමංගල සූත්‍රය, රතන සූත්‍රය, කන්ද පිරිත, ජජක්ක පිරිත කියලා ආටනාටි සූත්‍රය කියවන්න කියලා. ඔබ කතෝලිකෙක් විදිහට විශ්වාස ලක්ෂණ කීපවරක් කියන්න. එවිට ඔබට ඒ සියලුම අමනුෂ්‍ය කරදර වලින් දුර වෙලා සැප නින්දකට සැප යහපත් සම්බන්ධතාවයන් පවත්වා ගන්න පුළුවන් වෙනවා. දැන් මම මේ කියන්නේ ඔබගේ ලක් එක ගැන, වාසනාව ගැන. වෘෂභ ලග්නෙමෙනි වාසනාවක් අපිට තියෙන්න එපා. ඒ තුලනේ අපගේ ඉදිරි ජීවිතය තුල අපිට අපේම කියලා ගැම්මක් ඇති කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඔබේ වාසනාව උදා වෙන්නේ බිරිඳ නිසා. ඒකනේ මම කිව්වේ වෘෂභ ලග්නෙමෙනි පංචශීලය ආරක්ෂා කරන්න කියලා. බිරිඳක් ලෙස ඔබට වාසනාව උදා වෙන්නේ තම ස්වාමි පුරුෂයා නිසා. ඒකනේ මං කිව්වේ වැරදි කාමසේවණෙන් වැළකෙන්න. අන් ස්වාම පුරුෂයන් ගැන හිතන්න එපා. අන් බිරින්දෑවරුන් ගැන හිතන්න එපා. තමාට අයිති නැති කාන්තාවන් ගැන හිතන්න එපා. තමාට අයිති නැති ස්වාම පුරුෂයන් ගැන හිතන්න එපා කියලා මම කිව්වේ. අන්න ඒ නිසයි. මොකද ඔබ කොච්චර හොඳට තම බිරිඳට ස්වාමියාට සලකනවද, ඒම තමයි ඔබට වාසනාව බවට පත් වෙන්නේ. ඒ කොහොමද වාසනාව බවට පත් වෙන්නේ? ඔබ හිතන්නේ නැති විදියට ඔබට අන් අයගේ උදව් උපකාර ලැබෙනවා ඔබ කරන කියන වැඩ කටයුතු වලට. ඒ විතරක්ද? ධනෙ උපයන්න හැකි වෙනවා. එතනින් නවතිනවද? නෑ. සමාජ කීර්තියක් ඇති වෙනවා. එතනුත් මේක නවතිනවද? නෑ. මේ 2022 වර්ෂය තුල සෑම දෙයකින් ඔබ ස්ථාවරත්වය රැක ගන්නවා. ඔබ ලබන දේවල් ඔබට අහිමි වෙන්නේ නෑ. එහෙමනම් ධර්මයට තුල ඔබ ගමන් කරන්න ඕනේ. ඔහු ඇය තම වචනින්, මනසින්, හිතින් ඔබට ආශිර්වාදයක් ලබා දුන්නොත් ඒ හෘදයාංගම ආශිර්වාදය නිසා ඔබ කීර්තියටපත් වෙනවා, ධනෙන් දිගුණ වෙනවා, තත්වයෙන් උසස් වෙනවා. ඒ නිසාමයි මම ඔබට පුන කිව්වේ කර්මය කියන්නේ ඔබට වැරදි කාමසේවණෙන් වැළකීලා 2022 වර්ෂය තුල ජීවත් වෙන්න කියලා. ඔබ වැරදි දෙයට යොමු වෙලා තිබුණොත් එම ආශිර්වාදය ඔබට සාපයක් වීමට හැකි වෙනවා. ඒ තුල අපකීර්තිය ලැබේවි. ණයකාරයෙක් වේවි. තත්ත්වෙන් පහළට වැටේවි. කිසියෙකුගේ උපකාර නොලැබී යාවි. ඔබ මෙතෙක් හරියම්බ කරගත්ත දේවල් ඔබට නැති වෙලා යන්න පුළුවන්. මේ 2022 වර්ෂය තුල ඔබගේ ගුණවත්කම, ධර්මිෂ්ඨකම ඔබට හැම දෙයක්ම ලබා දෙන බව නිරතුරුව මතකයට ගන්න කියලා කර්මය ඔබට මෙසේ පෙන්වා දෙනවා. ඒත් එක්කම දැන් මම මේ කතා කරන වෘෂභ ලග්නයේමනේ 2022 වර්ෂයේ ඔබගේ වෘත්තිය ගැන, ඔබගේ වගකීම් රාජකාරී, ඔබගේ නායකත්වය ගැන. අපි වෘෂභ ලග්නෙහිණියනි පොඩි කාලේ ඉඳන්ම දෙමව්පියෝ අපිට උගන්වන්න උත්සාහ කරනවා, අපි ඉගෙන ගන්නවා. ඇයි මේ ඉගෙන ගන්නෙ? රැකියාවක් කරන්නේ. මොකටද රැකියාවක් කරන්නේ? කන්න බොන්න, ජීවත් වෙන්න, අමුදරුවන් රකින්න. අන්නේ එහෙව් වූ වෘත්තිය ගැනයි මම මේ කතා කරන්නේ. වෘත්තිය තුල ඔබලග ඇති ආත්මාර්ථකාමී කමින් ඔබ ගැලවිය යුතුයි. තමන්ගේ වාසිය පිණිසම වැඩ කරන්නෙක් නොවිය යුතුයි. පහත් අය සමග ආශ්‍රයට නොයා යුතුයි. මෙලව දියුණුව පමණක්ම හිතන තැනම ඉන්නේ නැතුව පරලෝකයකට මොනවා හරි දෙයක් කරගන්න ඕන කියලා ඔබ හිතන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මම යන තැනට මොකක් හරි කරගන්න ඕන. හොඳ දෙයක් කරගන්න ඕන. වෘත්තිය තුල කිසිම විදියක ප්‍රේම සම්බන්ධතා පැටලෙඩි හදාගන්න එපා. එය ඔබට අවාසිදායක වෙනවමයි. උසස් ගුණධර්ම වැඩි කරගන්න. ප්‍රධානියට වෘත්තීය ප්‍රධානියට හොඳින් ගරු කරන්න. වෘත්තීය සංගීන්ට හොඳින් ගරු කරන්න. ඒක තමයි ගුණධර්ම. ඔබගෙන් සේවයක් මහ ජනතාවට තව කෙනෙකුට වෙන්න තියෙනවා නම් එය කොමිස් ගහන්න නැතුව ආපු වෙලාව මේ වැඩේ ඉවර කරලා දීලා හිත සන්තෝෂයෙන් ඔහුව ඇය යවන්න. ඒක තමයි ගුණවත්කම කියලා කියන්නේ. අනුන්ගේ උපදූප කතා කර කාලය කන්න එපා. ඔබගේ වෘත්තිය තුල අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න සිතන්නත් එපා. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න සිතන්නත් එපා.
පහුගිය කාලවල ඔබගේ වෘත්තිය තුළ ඔබට ඇතිවුණු ශෝක ජනක දේවල් සිතීමෙන් වළකින්න ඕනේ. මොකද ඔබ සිතන්න ඔබ මනසින් දුර්වලලා වෘත්තීමේ තත්ත්ව තුළ ඔබට අවශ්‍ය කරන තත්වයන්ට යන්න බැරි විදිහට ඔබ ඔබගේ පෞරුෂත්වය හීන කරගන්න පුළුවන්. ඇයි ඔබ හිතන්නේ අනවශ්‍ය දෙයක් නේ? එයින් ඔබගේ මනස දුකටපත් වෙනවනේ. හිත කඩම් වැටෙනවනේ. ඒකනේ මම කිව්වේ බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරන්න කියලා. ඒ බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරද්දී ඕන් නැති දේවල් අපේ ඔළුවට හදවතට ඇවිල්ලා අපිව කඩා වට්ටන්නේ නැහැ. වෘත්තිය තුළ තම කතාව සංවර කර ගැනීමෙන් ඔබට නිසි ගෞරවයක් ලැබුණු ලෙස කටයුතු කිරීමෙන් 2022 වර්ෂය තුළ පඩිපත වැඩි කරගන්න පුළුවන්. ඒ විතරක්ද වෘෂභ ලග්න හිමිනේ. තත්ත්වෙන් උසස් වීමට පවා ඔබ ගන්නා පියවරයන් සාර්ථක වෙනවා. ඔන්න වෘත්තිය තුළ කතාවෙන් ක්‍රියාවෙන් වැඩ පෙන්වන්න. කලට වෙලාවට. එතකොට මොකද වෙන්නේ? කර්මය කියනවා පඩිපත වැඩි වෙනවා කියලා. පඩිය වැඩි වෙනවා කියලා. පඩිය වැඩි වෙනවා කියන්නේ ඔබට ඉන්න රැකියාව තුළ පඩිය වැඩි වෙන්නේ නැත්නම් ඔබට වෙනත් ඊට වැඩි උසස් රැකියාවකට පඩිය වැඩි රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක්ද? ඔබට වෘත්තිය තුළ ගෞරවයක් ඇත්තෙනවා. අනිත් අයගේ සැලකුම් ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රොමෝෂන් එකක් ලැබෙන්න පුළුවන් කියන කතාව. ඒ තුළ මොකද වෙන්නේ? ඔබට ඔබගේ පවුලේ දියුණුව වෙනුවෙන් ඔබ ලකලෑස්ති කරගත්ත සියලුම සැලසුම් ක්‍රියාත්මක කරලා සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් වෙනවා. ඒ විතරක්ද? අන් අයටද උපකාර කිරීමට හැකියාව වාසනාව ඔබ ලබන්නෙක් බවට පත් වෙනවා. එහෙම තමයි කර්මය කියන්නේ ඔබට ගමන් කරන්න කියලා. දැන් මම මේ කතා කරන්න වෘෂභ ලග්න හිමියනේ ඔබගේ ව්‍යාපාර තත්ත්වයන් ගැන. සාමාන්‍ය මනුෂ්‍යයා එක්ක ජීවත් වීම සඳහා රැකියාවක් කරනවා නැත්නම් ව්‍යාපාරයක් කරනවා. ඒත් එක්කම සමාජය තුළ ඔබට ලැබෙන ගෞරවය සමාජික තත්ත්වයන් ගැන මම මේ කතා කරන්න වෘෂභ ලග්න හිමියනේ. සිය ව්‍යාපාරික කටයුතු ලාභදායීත්වයකින් යුතුව කර ගැනීමට ඒ තුළ තමාගේ පවුලේ දියුණුව ඇති කර ගැනීමට පුළුවන් වර්ෂයක් වෙනවා මේ 2022 වර්ෂය අනිවාර්යයෙන්ම. මේ සඳහා කර්මය ඔබට පෙන්වා දෙනවා මෙලෙස වැඩ කටයුතු කරන්න කියලා. පළවෙනි එක. ඔබ පරාර්ථකාමී විය යුතුයි. ඔබ කරන ඔබ විකුණන භාණ්ඩයෝ සේවාව තවත් කෙනෙකුට යහපත් එකක් විය යුතුයි. යහපත් සේවාවක් විය යුතුයි. උදේ හවස ආගම දහම මෙනෙහි කරන්න ධර්මිෂ්ඨෙක් වන්න කියලා කියන්නේ. ඇයි ආගම දහම මෙනෙහි කරන්න කියන්නේ? අපිට අයහපත් සිතුවිලි එනවා. අයහපත් ක්‍රියාකාරකම් වල යෙදෙන්න කය උනන්දු කරනවා නම් අන්න ඒව වලින් වැළකෙන්න. ඒක තමයි අපි ආගම ධර්මයේ තුල තියෙන්නේ. හිතන්න වෘෂභ ලග්න හිමියනේ මේ ලෝකයේ තුල ආගම ධර්මයක් නොතිබුණා නම් මිනිස්සයා කොච්චර තිරිසන් වැඩ කරයිද කියලා. ඒ තිරිසන් භවෙන් නමනා වැඩ කටයුතුෙන් අපි බේරගන්න තියෙන ක්‍රමවේදය තමයි මේ ආගම දහම් තුලින් අපිට එන්නේ. දෙවෙනි කාරණය ගුණවත් භාණ්ඩයක් සේවාවක් පාරිභෝගිකයාට දීමට උත්සාහ කළ යුතුයි. එම භාණ්ඩය එම සේවාව ගැන නිතර පාරිභෝගිකයා දැනුවත් කරන්න, දකින්න, සලස්සන ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියනවා. තුන්වෙනි එක පාරිභෝගිකයාව නිතරම ගෞරවයෙන් යුතුව සලකන්න. ඔබ විකුණන භාණ්ඩය ප්‍රමිතියෙන් තොර වෙලා තිබුණොත් ඒ පාරිභෝගිකයා නැවත රිටර්න් කළොත්, නැවත ආපසු දුන්නොත් ඒ බාර අරගෙන ඒ වෙනුවෙන් හොඳ භාණ්ඩයක් නිකුත් කරන්න කියලා කියන්නේ. වැරදි වෙන්න පුළුවන් වෘෂභ ලග්න හිමියනි. නමුත් ඒ වැරද්ද ඒ ක්ෂණිකයෙන්ම හදාගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒ සේවාව, ඒ භාණ්ඩය නිසා ඒ පාරිභෝගිකයාට ආඩම්බරයක් ඇති වෙන තරමට ඔබ ඒ සේවාව පවත්වාගෙන යන්න ඕන. ඒ තුල මානසික කායික තෘප්තිය පාරිභෝගිකයා තුල ඔබ ඇති කරන්න උනන්දු වෙන්න ඕනේ. මේ ආකාරයෙන් ඔබ වැඩ කටයුතු කළොත් ඔබගේ ව්‍යාපාරික තත්ත්වයන් තුළ ඔබ පැහැදිලිවම ජයක්මයි ලබන්නේ.
දැන් මම මේ කතා කරන්න වෘෂභ ලග්නයේ මිනි ඔබගේ දුක ගැන, තනිකම, නීතිමය ගැටලු ගැන. විශේෂයෙන්ම දේශපාලනය, වෛද්‍ය ශාස්ත්‍රය, නීති ශාස්ත්‍රය, රේගු ශාස්ත්‍රය, සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ සිටින ඔබට නිතරම දුක ඇතිවන විට තව කෙනෙකුගේ සහායක් ඔබ පතනවා. තමාගේ දුක තව කෙනෙකුට කියන්න ඕන වෙනවා. අනික අන් ගැටලු, තමාගේ නොවන ගැටලු ඔබේ ඔඩුක්වේ දාගෙන කනවෝ කියලා කෑ ගහනවා. අනුන්ගේ ගැටලු ගෙදරට ගෙනල්ලා බිරිඳ ස්වාමියා හැක කතා කරද්දී ඔබ දෙදෙනා ඒ ගැටලුව පිළිබඳව මත දෙයකට ඇවිල්ලා රණ්ඩු කරගන්නවා. ඇයි අපි පිට තියෙන කුණු ගෙදරට ගෙනියන්න වෘෂභ ලග්න හිමියනේ? ගෙනියන්න එපා. ඔබ එහෙම ගෙනිච්චොත් ඔබ අස්ථාන චෝදනාවට ලක්වන්නෙක් වෙන්න පුළුවන්. ඔබ ඉතුරු කරගත්තේ විනාශ වෙලා යන්න පුළුවන්. අන් අයගේ විශේෂයෙන් බිරිඳගේ ස්වාමියාගේ නොසතුටට ඔබ ලක් වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ තත්වයන් පරම්පරාව ගැන වඩා ආඩම්බර වෙමින් අන් අය තලා පෙළීම ඔබ නැවැත්විය යුතුයි. අන් ගැටලු ඔබේ කර ගැනීමෙන් ඔබ වැළකිය යුතුයි. ඔබට ඇතිවන දුක පහ කරගන්න ඔබගේ ළඟම සිටින සහායකයා ධර්මය බවට පත් කරන්න ඕනේ. ඔබට ඇතිවන දුකට ඔබ බෞද්ධයෙක් නම් පන්සලට ගිහිල්ලා බෝධියට කියන්න. ඔබ ගෙදර බුදුන් වදින තැන බුදුන්ට කියන්න. ඔබට ශනිකෙන්ම කියන්න ඕන නම් මතකෙන් මෙනෙහි කරන්න. ඒ තුල තමයි ඔබට දුක, තනිකම, නීතිමය ගැටලු ඇතිවන කරදර වලින් ඔබට බේරීමට හැකිවන්නේ. නැත්තම් ඔබ ඒ දුක තව කෙනෙකුට කියන්න ගිහලා ඔබ දුක වැඩි කරගන්නවා, කරදරේ වැඩි කරගන්නවා. ඒ නිසයි මං කිව්වේ දුක ධර්මයත් එක්ක බෙදා හදාගන්න කියලා. ඒක නුෂභ ලග්න හිමිනේ මම මුලින්ම පටන් අරගෙන ධර්මයේ තුල කරන්න ඕන දේවල් කිව්වේ. ඒ තමයි ඔබට තියෙන එකම විසඳුම මෙවැනි ගැටලු වලින් ගැලවෙන්න. දැන් මම මේ කතා කරන්නේ ඔබට තමාගේ මනස ක්‍රියාත්මක වන ආකාරය මේ 2022 වර්ෂය තුල. ඒත් එක්කම ඔබට තමාගේ පෞරුෂත්වය තුල ඉදිරියට ගමන් කරන්න ඕන විදිය. තම මානසික සිතුවිලි, තම පෞරුෂත්වය ධර්මයට අනුකූලව හැඩගස්වා ගැනීමෙන් ඒ ධර්මයට හැඩගස්වා ගැනීම තුළ ඔබ මුලාවට පත් වෙන්නේ නැහැ, රැවටීමට පත් වෙන්නේ නැහැ. ඔබගේ දෛනික වැඩ කටයුතු කල් නොදමන්නෙක් බවට ඔබ පත් වෙනවා. ඒ නිසා ඔබවත් නොසිතන පරිදි උසස් උගත් වැඩිහිටියන්ගේ, තමාගේ දෙමව්පියන්ගේ, සංඝයා වහන්සේලාගේ පූජ්‍යපක්ෂයේ උපකාර ලබන්නෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලක් එකක් තියෙනවා. තමාගේ මානසික සිතුවිලි සංවර කරගන්න. වචනය සුචරිත කරගන්න. කය සුචරිත කරගන්න. මනස අරමුණු සිතුවිලි සුචරිත කරගන්න. ඒ තුළ ඔබට ඔබගේ පෞරුෂත්වය ගොඩනගන්න පුළුවන්. මොකද වෘෂභ ලග්න හිමියනි, ඔබගේ ජීවිතේ පසුබැස්ම ආරක්ෂා කරන්නේ ඔබගේ මනසයි, ඔබගේ පෞරුෂත්වයයි. ඒ නිසාම පංචශීලයේ ආරක්ෂා කරගෙන ධර්මයට අනුව ඔබගේ මනස හැඩවගස්වා ගත්තොත් ඔබවත් නොසිතන පරිදි අන්නගේ උදව් උපකාර ලබන්නෙක් බවට ඔබ පත් වෙනවා. ලේසි පාසුවගේ නෙමෙයි, උසස් උගත් අයගේ. එතනින් නවතිනවද? නෑ. ඔවුන්ගේ පිහිට මුල් කරගෙන, ධර්මයේ පිහිට මුල් කරගෙනම ඔබට වෘත්තීය මට්ටමින් ඉහළ තත්ත්වයන් කරා
යොමු වෙන්න ඉඩකඩ ලැබෙනවා. විශාල වගකීතු වැඩවල යෙදීමට වාසනාව ලැබෙනවා. ත්‍යාගශීලීවන්ත වැඩිහිටියන්ගේ උසස් සුගත අයගේ උදව් උපකාර ඔබ ලබන්නෙක් බවට පත් වෙනවා. එකම දේ තියෙන්නේ. පෙරදිත් මං කිව්වා. අනවශ්‍ය ප්‍රේම සම්බන්ධතා වෘත්තීය මට්ටම තුල වෘත්තීය මට්ටම තුල ඔබ ඇති කරගන්න එපා. මන්ද ඒ තුල බොහෝ ගැටීම් ඇති වෙන්න පුළුවන්. වෘත්තීය තුල ඔබ බලාපොරොත්තු වෙන දියුණුව එතනින් පල්ලහැට වැටෙන්න පුළුවන්. ඇයි? ඔබ එවැනි ගැටුම් වලට පිරිමියෙක් ලෙස කාන්තාවක් සමග පැටලීම් ඇති කරගත්තොත්, කාන්තාවක් ලෙස පිරිමියෙක් සමග පැටලීම් ඇති කරගත්තොත්, ඔබට ඔබගේ වෘත්තීය මට්ටම තුළ ඇතිවන සතුට බිඳුව බවටපත් වෙනවා. ඔබට රැකියාව දාලා යන්න හිතෙනවා. රැකියාව තුළ උද්‍යෝගිමත්කම ඔබට නැති වෙනවා. අන්න එතෙන්ට වැටෙන්න එපා වෘෂභ ලග්න හිමියනි. ඔන්න කර්මය ඔබට කරුණු කාරණා පහදලා දුන්නා. මුල ඉඳන්ම අග දක්වාම ඔබ මේක අහලා ඒක තීරුම් ගියේ නැත්තම් දෙපාර තුන් පාරක් අහන්න මේ කර්මය ඔබට දුන්නු වැඩපිළිවෙල අනුව ඔබ ගමන් කළොත් වෘෂභ ලග්න හිමියනි ඔබගේ ජයග්‍රහණය කිසි කෙනෙකුට වළක්වන්න බෑ. ඔබගේ සැපත සතුට කිසි කෙනෙකුට උදුරගන්න බෑ වෘෂභ ලග්න හිමියනි. ඒ නිසාම මේ 2022 වර්ෂය වෘෂභ ලග්න හිමි ඔබට ජයෙන් ජය සැප සතුට උතුරායන වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්න හිමියනි ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.